හොඳයි දුවේ පුතේ. එහෙමනම් අද අපිට කරන්න තියෙන පාඩම තමයි මානව රුධිර සංසරණ පද්ධතිය. මොකක්ද තියෙන පාඩම? මානව රුධිර සංසරණ පද්ධතිය කියන ජීව විද්‍යාවට අදාළ පාඩම තමයි අද අපිට සාකච්ඡා කරන්න තියෙන්නේ. දැන් ඔයගොල්ලෝ දන්නවා අපේ මේ ශරීරයේ රුධිරය තියෙනවා කියලා. කොහොමද දන්නේ? නේද? සාමාන්‍යයෙන් තුවාලයක් වගේ ඇති වුනහම නේද? ඒ ලේ වහණය වෙන ඔයගොල්ලෝ දන්නවා අපේ මේ ශරීරය තුල රුධිරය තියෙනවා කියලා. එතකොට මේ රුධිරය ශරීරයේ එක තැනක තියෙන්නේ මේ ශරීරය තුල ගමන් කරමින් තමයි තියෙන්නේ. එතකොට මේ ගමන් කරන්න කවුද උදව් වෙන්නේ? දැන් ඔයගොල්ලෝ දන්නවා දැන් ගෙදර නිකන් හිතන්නකෝ. දැන් ගෙදර ඔයගොල්ලන්ගේ වතුර තියෙනවානේ. ඒ වතුරේ ටැප් වලින් අපිට ලබා ගන්න පුළුවන්. මට කුස්සියේ ටැප් එකක් තියෙනවා, කෑම කාමරේ ටැප් එකක් තියෙනවා, ඒ බාත්රූම් වල ටැප් එකක් තියෙනවා, එළියේ මිදුලේ ටැප් එකක් තියෙනවා. මේ හැමතැනකම මේ ටැප් එක ඇරියොත් එහෙනම් මොකද වෙන්නේ? ඒ ජලය ගලාගෙන එනවා. එමනම් මේ ගේ පුරාම මේ බට ඔස්සේ මේ ජලය ගමන් කරනවා. එතකොට ඒ සඳහා බලය ලබා දෙන්නේ කවුද? ඒ ඉහළ තියෙන ටැංකියක් මගින් තමයි ඒ විභව ශක්තිය නිසා තමයි මේ නිවස පුරා මේ ගමන් කරන්න අවශ්‍ය බලය ලබා දීලා තියෙන්නේ. අන්න ඒ වගේම දුවේ පුතේ මේ ශරීරය තුලත් මේ රුධිරය ගමන් කරන්න කවුරු හරි කෙනෙක් බලයක් ලබා දෙන්න ඕන. නිකම්ම ගමන් කරන්න බෑ. කවුද ඒ බලය ලබා දෙන්නේ? මේ බලය ලබා දෙන්නේ හෘදය මගින්. හෘද වස්තුව එහෙම නැත්නම් හදවත අපි කියනවා හෘදය. අපි විද්‍යාවේ හෘදය කියන එක භාවිතා කරනවා. හෘදය මගින් තමයි මේ අවශ්‍ය කරන බලය ලබා දෙන්නේ. ශරීරයේ පුරා මේ රුධිරය පොම්ප කරන්නේ කවුද? මේ හෘදය මගින්. එතකොට මේ මේ රුධිර සංසරණ පද්ධතිය කියලා කියන්නේ සංවෘත පද්ධතියක්. කොහෙන්වත් විවෘත නැහැ. වැහිලා තියෙන. ඒ කියන්නේ මේක තුලම තමයි මේක ගමන් කරන්නේ, එළියට යන්නේ නැහැ. මේ සංවෘත පද්ධතිය ලෙසයි මේ රුධිර සංසරණ පද්ධතිය හඳුන්වනවා. එතකොට එහෙනම් මේ රුධිර සංසරණ පද්ධතියේ වැදගත්ම ඉන්ද්‍රිය වෙන්නේ මොකද්ද? රුධිර සංසරණ පද්ධතියේ වැදගත්ම ඉන්ද්‍රිය වෙන්නේ මේ හෘදය. හෘද වස්තුව කියන එක තමයි වැදගත්ම ඉන්ද්‍රිය වෙන්නේ. එවනම් අපි අද මේ හෘදය ගැන තමයි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. එතකොට මේ මිනිස් සිරුරේ තියෙන තව වැදගත් ඉන්ද්‍රියන් කිහිපයක් ගැන අපි කතා කළා කලින්. ඔන්න දැන් මතක් කරගන්න මොනවාද? ඇස. ඇසේ ව්‍යුහය ගැන අපි කතා කළා නේද? දැන් ඔයගොල්ලන්ට ඇසේ ව්‍යුහය ඇදලා ඒක නම් කරන්න පුළුවන්. කන. කන ගැන කතා කරා. ඉතින් කනේ කොටස් නම් කරන්න මේ දේවල් ඔයගොල්ලන්ට පුළුවන්. එහෙමනම් ඔන්න දැන් අපි කතා කරන්න යන්නේ මොකද්ද? මේ මිනිස් හෘදයේ ව්‍යුහය පිළිබඳව. මිනිස් හෘදයේ ව්‍යුහය. මේක හරි වැදගත් දේ මේ මිනිස් හෘදයේ ව්‍යුහය කියන එක ඔයගොල්ලන්ගේ සාමාන්‍ය පෙළ විභාගයේ අනිවාර්ය ප්‍රශ්නයක් කියන එකත් මතක තියාගන්න ඕනේ. අනිවාර්යයෙන්ම තියෙනවා. මේ මිනිස් හෘදයේ ව්‍යුහය. මේ හෘදය තමයි මේ රුධිර සංසරණ පද්ධතියේ වැදගත්ම ඉන්ද්‍රිය වෙන්නේ. ඒකේ ව්‍යුහය, ඒකේ කොටස් ටික තමයි අපි දැන් කතා කරන්න යන්නේ. එතකොට මේ පුතේ ඔයගොල්ලන්ට මම මේ ආකෘතියක් පෙන්නනවා. ඒ වගේම තමයි මෙතන මම මේ රූපසටහන ඇඳලා තියෙනවා. මේ දෙකම ආධාර කරගෙන අපි මේ කොටස් ටික දැන් ඉගෙන ගන්න උත්සාහ කරමු. එතකොට මේ පුතේ මේ හෘදයේ කුටීර 4යි. ඒක මේ ශීරපායින්ගේ ප්‍රධාන ලක්ෂණයක් වෙනවා. හෘදයේ කුටීර 4ක් තියෙනවා. එතකොට මේ හෘදයේ කුටීර 4 මම මේ ගලවලා පෙන්නන්න. මේ බලන්න. මෙතනදී ඔයගොල්ලන්ට මේ හෘදයේ කුටීර 4 පැහැදිලිව දැක් ගන්න පුළුවන්. මේ ඉහළ කුටීර දෙකක් තියෙනවා. පහළ කුටීර දෙකක් තියෙනවා. ඉහළ කුටීර 2යි, පහළ කුටීර 2යි. එතකොට මේ ඉහළ තියෙන කුටීර වලට මොනවද කියන්නේ? ඉහළ තියෙන කුටීර වලට අපි කියනවා කර්ණිකා කියලා. පහළ තියෙන කුටීර වලට කියනවා අපි මොනවද? කෝෂිකා කියලා. කර්ණිකා සහ කෝෂිකා. එහෙනම් මෙතන කර්ණිකා සහ කෝෂිකා දෙක තියෙනවානේ. එහෙනම් මේ දෙක අපි වෙන් කර ගන්න ඕනේ හරියට හඳුනා ගන්න. එහෙනම් අපි මේ තියෙන ඉහළ කර්ණිකා, මේ තියෙන්නේ පහළ කෝෂිකා. මේකට අපි කියනවා දකුණු කර්ණිකාව කියලා. මේකට කියනවා දකුණු කෝෂිකාව කියලා. මේකට කියනවා වම් කර්ණිකාව කියලා. මේකට කියනවා වම් කෝෂිකාව කියලා. ඒ විදිහට අපිට මේ කුටීර 4 නම් කරන්න පුළුවන්. මොකද්ද? දකුණු කර්ණිකාව, දකුණු කෝෂිකාව, වම් කර්ණිකාව, වම් කෝෂිකාව. ඊළඟ දේ මේ කුටීර 4 ගත්තාම එතකොට මේ තියෙන්නේ කුටීර 4නේ. එතකොට මේ කුටීර 4 ගත්තාම මේ තියෙන්නේ කර්ණිකානේ, මේ තියෙන්නේ කෝෂිකානේ. එතකොට මේ කර්ණිකා අතර රුධිරය ගමන් කිරීම සිදු වෙන්නේ නැහැ. ඒ වගේම තමයි කෝෂිකා අතර රුධිරය ගමන් කිරීම සිදු වෙන්නේ නැහැ. එහෙම කර්ණිකා අතර හෝ කෝෂිකා අතර රුධිරය ගමන් කිරීමක් වුණොත් ඒක රෝගී තත්ත්වයක්. අපි සාමාන්‍ය විවහාරයේදී කියන්නේ හදවතේ හිලක් සිදුරක් කියලා. හදවතේ සිදුරක් තියෙනවා කියලා. අන්න ඒ තත්ත්වය තමයි මේ විදිහට කියෙන්නේ. හැබැයි දුවේ පුතේ මේ කර්ණිකා කෝෂිකා අතර වම් කර්ණිකාව සහ වම් කෝෂිකාව අතර දකුණු කර්ණිකාව සහ දකුණු කෝෂිකාව අතර
රුධිරය ගමන් කරන්න පුළුවන්. එහෙමනම් දැන් මෙතන බලන්න මේ තියෙනවා දකුණු කර්ණිකාව, මේ තියෙනවා දකුණු කෝසිකාව. මේ දකුණු කර්ණිකාව හා දකුණු කෝසිකාව අතර මේ කපාටයක් පිහිටනවා. මේ කපාටය හරහා තමයි රුධිරය ගමන් කරන්නේ. මේ පිහිටන කපාටයට අපි කියන මොකද්ද? ත්‍රිතුණ්ඩ කපාටය. කපාට 3ක්. ත්‍රි කියන්නේ 3. ත්‍රිතුණ්ඩ කපාටය කියලා කියනවා. එහෙනම් ත්‍රිතුණ්ඩ කපාටය පිහිටන්නේ කොහෙද? දකුණු කර්ණිකාව හා දකුණු කෝසිකාව අතර. එතකොට වම් කර්ණිකාව හා වම් කෝසිකාව අතර පිහිටනවා ද්විතුණ්ඩ කපාටය. මේ ද්විතුණ්ඩ කපාටය හරහා මේ වම් කර්ණිකාව ඉඳලා වම් කෝසිකාව රුධිරය ගමන් කරන්න පුළුවන්කම තියෙනවා. බලන්න මේ වම් කෝසිකාවේ බිත්තිය ටිකක් ඝනකමනුත් වැඩි කියලා පේනවා. අපි බලමු ඇයි එහෙම වෙලා තියෙන්නේ කියලා මේ ඉදිරියට කතා කරගෙන යනකොට. එතකොට මේ පුතේ මේ කර්ණිකා හා කෝසිකා වලට සම්බන්ධ වෙලා තියෙනවා ධමනි සහ සිරා. මොනවාද? ධමනි සහ සිරා. එතකොට මොනවද මේ ධමනි සහ සිරා කියලා කියන්නේ? ධමනි වලින් තමයි හෘදයෙන් පිටතට. ධමනි වලින් තමයි හෘදයෙන් පිටතට රුධිරය අරන් යන්නේ. සිරා වලින් තමයි හෘදයට රුධිරය අරගෙන එන්නේ. ඔන්න දැන් අපි බලමු මේ හෘදය ආශ්‍රිතව සිදුවන ක්‍රියාවලිය සම්බන්ධව. අපි මුලින්ම ගමු මේ වම් කෝසිකාව. ඔන්න වම් කෝසිකාවේ රුධිරය තියෙනවා. වම් කෝසිකාවේ තියෙන රුධිරය ඒ වගේම තමයි මේ වම් කෝසිකාවේ බිත්ති වල ඝනකම්. ඇයි මෙයාගේ මේ බිත්ති ඝනකම් වෙලා තියෙන්නේ? මේ වම් කෝසිකාව මගින් තමයි දුවේ පුතේ මුළු ශරීරය පුරාම රුධිරය බෙදා හරින්නේ. ඉතින් එහෙනම් වැඩි පීඩනයකින් රුධිරය පොම්ප කරන්න ඕනේ. ඒ සඳහා තමයි මේ වම් කෝසිකාවේ බිත්තිය ඝනකමින් වැඩි වෙලා තියෙන්නේ. එහෙනම් මේ වම් කෝසිකාව මගින් වැඩි පීඩනයක් යොදලා සංස්ථානික මහා ධමනිය ඔස්සේ වම් කෝසිකාවෙන් තමයි සංස්ථානික මහා ධමනිය ආරම්භ වෙන්නේ. මේ සංස්ථානික මහා ධමනිය ඔස්සේ ශරීරයේ පුරා රුධිරය බෙදා හරිනවා. මේ සංස්ථානික මහා ධමනිය මේ ශරීරය තුලදී ධමනි වලට ධමනිකා වලට බෙදෙනවා. ධමනි වලට වඩා කුඩා කේශනාලිකා, ධමනි වලට කුඩා නාලිකා තමයි ධමනිකා කියලා කියන්නේ. මේ ධමනිකා නැවත කේශනාලිකා වලට බෙදෙනවා. කේශනාලිකා වලට බෙදලා ඒ ඉන්ද්‍රියන්ට රුධිරය සපයනයි බලමු මොනවද සපයන්නේ කියලා. ඊට පස්සේ මේ ඉන්ද්‍රියන්ගෙන් අනුසිරා සහ සිරා ඔස්සේ නැවත හෘදේ වස්තුව වෙත රුධිරය එනවා. එහෙමනම් දුවේ පුතේ දැන් මේ හෘදය කොහෙද තියෙන්නේ? මේ හෘදය තියෙන්නේ අපේ ශරීරයේ වම් පසට වෙන්න කියලා ඔයගොල්ලෝ දන්නවනේ. එහෙමනම් මේ හෘදයෙන් උඩ ශරීරයේ කොටස් වල තියෙන රුධිරය, ඒ කියන්නේ ඔක්සිජන් අඩු රුධිරය උත්තර මහා සිරාව ඔස්සේ එනවා කොහාටද? දකුණු කර්ණිකාවට. මේ තියෙන්නේ උත්තර මහා සිරාව ඔස්සේ එනවා දකුණු කර්ණිකාවට. ඒ වගේම තමයි හෘදයෙන් පහළ කොටස් වල තියෙන අදර කොටස් වල තියෙන ඒ අවයවවල තියෙන ඉඳන් එන ඔක්සිජන් අඩු රුධිරය අදර මහා සිරාව ඔස්සේ එනවා. ඒත් එන්නේ කොහාටද? දකුණු කර්ණිකාවට. එහෙමනම් ඔන්න බලන්න දුවේ පුතේ දැන් මේ දකුණු කර්ණිකාවේ දැන් මොනවද තියෙන්නේ? මේ දකුණු කර්ණිකාව තියෙනවා අර ඉන්ද්‍රියන්ගෙන් ආපු ඔක්සිජන් අඩු රුධිරය. ශරීරයේ ඉහළ කොටස් වල සහ ශරීරයේ පහළ කොටස් වල ඉඳලා උත්තර මහා සිරාව සහ අදර මහා සිරාව ඔස්සේ ආපු ඔක්සිජන් අඩු රුධිරය දැන් කොහෙද තියෙන්නේ? එන්න මේ දකුණු කර්ණිකාවේ තියෙනවා. ඒ දකුණු කර්ණිකාවේ තියෙන මේ ඔක්සිජන් අඩු රුධිරය ඊට පස්සේ ත්‍රිතුණ්ඩ කපාටය හරහා එනවා කොහාටද? දකුණු කෝසිකාවට. ඔන්න දකුණු කෝසිකාවට ආවා. දැන් දකුණු කෝසිකාවේ තියෙන්නේ මොනවාද? අර ඔක්සිජන් අඩු රුධිරයම තමයි දකුණු කෝසිකාවේ තියෙන්නේ. ඊට පස්සේ මේ රුධිරය මොකද වෙන්නේ? කුප්පුසීය මහා ධමනිය. මෙන්න මේ තියෙන්නේ. කුප්පුසීය මහා ධමනිය පටන් ගන්න කොහෙන්ද? මේ දකුණු කෝසිකාවෙන් කුප්පුසීය මහා ධමනිය ඔස්සේ ගමන් කළා. මේ කුප්පුසීය මහා ධමනිය දකුණු කුප්පුසීය ධමනිය සහ වම් කුප්පුසීය ධමනිය කියලා කොටස් දෙකකට බෙදෙනවා. ඒ ඔස්සේ මේ ඔක්සිජන් අඩු රුධිරය දකුණු පෙනහැල්ලට සහ වම් පෙනහැල්ලට ගමන් කරනවා. ඔන්න දැන් මේ පෙනහැල්ල තුලදී මොකද වෙන්නේ? අපි ආශ්වාසය කරනවා. ආශ්වාසය කරාම මේ ආශ්වාසයේ අඩංගු ආශ්වාස වාතයේ අඩංගු ඔක්සිජන් මේ පෙනහැල්ලට ඇතුළු වෙලා මේ ඔක්සිජන් මේ රුධිරයට එකතු වෙනවා. ඔන්න දැන් මේ ඔක්සිජන් අඩු රුධිරය ඔක්සිජන් වැඩි රුධිරය බවට පත් වුණා. කොහේදපත් උනේ? පෙනහැල්ල තුලදී. එහෙමනම් ඊළඟට මොකද වෙන්නේ? මේ පෙනහැල්ල ඉඳලා මේ කුප්පුසීය සිරා ඔස්සේ පෙනහැල්ල වල ඉඳලා ඒ දකුණු සහ වම් පෙනහැල්ල වල ඉඳලා කුප්පුසීය සිරා ඔස්සේ මේ ඔක්සිජන් වැඩි ඔක්සිජන් එකතු කරගත්ත ඔක්සිජන් වැඩි රුධිරය කොහාටද එන්නේ? වම් කර්ණිකාවට එනවා. කොහාටද එන්නේ? වම් කර්ණිකාවට එනවා. ඊට පස්සේ ඒ රුධිරය වම් කර්ණිකාවේ ඉඳලා ද්විතුණ්ඩ කපාටය හරහා වම් කර්ණිකාවේ ඉඳලා
දීතුණ්ඩ කපාටේ හරහා කොහාටද යන්නේ? වම් කෝසිකාවට ගමන් කරනවා. දීතුණ්ඩ කපාටේ හරහා වම් කෝසිකාවට ගමන් කරනවා. අන්න දැන් වම් කෝසිකාව මොනවද තියෙන්නේ? දැන් වම් කෝසිකාවේදී ඔක්සිජන් වැඩි හොඳ රුධිරය. එහෙනම් ඒවා තමයි ශරීරේ පුරා නැවත විදහායි. දැන් අපි ඒ කලින් තැනට මාවන්නේ නේද? එහෙනම් වම් කෝසිකාවල ඉඳලා සංස්ථානික මහා ධමනිය ඔස්සේ නැවත මේ රුධිරය ශරීරය පුරා බෙදා හරිනවා. මේ සංස්ථානික මහා ධමනිය ධමනි වලට බෙදෙනවා. ඊට පස්සේ තව කුඩා නාලිකාවන් ධමනිකා වලට බෙදෙනවා. ධමනිකා වලට බෙදලා කේශ නාලිකා කියන කුඩාම නාලිකා වලට බෙදලා අර ඔක්සිජන් මොකද වෙන්නේ? ඒ ඉන්ද්‍රියන්ට ලබා දෙනවා. ඊට පස්සේ ආපහු අර ක්‍රියාවලියම නැවත වතාවක් මේ විදිහට වෙනවා. එහෙමනම් බලන්න ඔයගොල්ලන්ට පැහැදිලිව පේනවා මේ වෙන ක්‍රියාවලිය මොකක්ද කියලා. කොහොමද මේ හෘදය මගින් රුධිර ශරීරයේ පුරා රුධිරය පොම්ප කරන්නේ සංසරණය වෙන්න කටයුතු කරන්නේ කියලා. එහෙනම් මේක ඔයගොල්ලන්ට කියන්න පුළුවන්කම තියෙන්න ඕනේ. මේ විදිහට කොහොමද මේ එක්තැනකින් පටන් ගත්තොත් එහෙම අපි සංස්ථානික මහා ධමනියෙන් පටන් ගන්න රුධිර අණුවක් රුධිර සෛලයක් කොහොමද මේ ශරීරය පුරා ගමන් කරලා නැවත ඒ ස්ථානට මෙන්නේ කියන එක කියන්න පුළුවන්කම තියෙන්න ඕනේ. මම හිතන්නේ ඒක ඔයගොල්ලන්ට පැහැදිලි ඇති. එතකොට දුවේ පුතේ මේ ධමනි ආරම්භ වෙන ස්ථානවල දැන් මොකක්ද ධමනි දෙකක් ආරම්භ වුණානේ. වම් කෝසිකාවෙන් සංස්ථානික මහා ධමනිය ආරම්භ වුණා. දකුණු කෝසිකාවෙන් පුප්පුසීය මහා ධමනිය ආරම්භ වුණා. මේ ධමනි පිහිටන තැන්වල මේ ආරම්භන තැන්වල අඩසඳ කපාට කියන ඒවා පිහිටනවා කියලා මතක තියාගන්න ඕනේ. එහෙමනම් ඔය ටික තමයි අපිට මේ හෘදය සම්බන්ධයෙන් හෘදය ව්‍යුහය සම්බන්ධයෙන් කතා කරන්න තියෙන්නේ. ඔතන නොතේරුණ දෙයක් තියෙනවා නම් පොඩ්ඩක් අහන්න. හරි. ඊට පස්සේ අපිට කතා කරනවා ධමනි සිරා සහ කේශ නාලිකා කියලා. එතකොට මේ ධමනි සිරා සහ කේශ නාලිකා කියනවා ගැන අපි කතා කරා. ඒ සංස්ථානික මහා ධමනියෙන් යන මේ ඔක්සිජන් වැඩි රුධිරය ඒ සංස්ථානික මහා ධමනිය ඔස්සේ රුධිරය මොකද වෙන්නේ? ඊට පස්සේ ධමනි වලට ධමනිකා වලට කේශ නාලිකා වලට ගමන් කරනවා. එතකොට ධමනි විශාලත්වයෙන් වැඩි ධමනිකා ඊට වඩා කුඩයි කේශ නාලිකා තවත් කුඩයි. ඊට පස්සේ මේ රුධිරය ඒ අවයව වලට ගිහිල්ලා අවයව වලට අවශ්‍ය ඔක්සිජන් වගේ දේවල් ලබා දීලා ඒ අවයව වල තියෙන බහිස්සාවීය ද්‍රව්‍ය ඒ කාබන් ඩයොක්සයිඩ් වගේ දේවල් අරගෙන නැවත අණු සිරා සහ සිරා ඔස්සේ අදර මහා සිරා සහ උත්තර මහා සිරාවට ඇතුළු වෙනවා. ඔන්නේ ක්‍රියාවලිය තමයි වෙන්නේ. එහෙමනම් දුවේ පුතේ මෙතන තා වැදගත් දෙයක් තියෙන මොකද්ද? මේ ධමනි වල රුධිරය ගමන් කරන්නේ වැඩි පීඩනයකින්. අපි කියලා පීඩනය වැඩි කරලා දෙනවා කියලා රුධිරය පොම්ප කරන්නේ ඒකෙන්නේ. එහෙමනම් මේ ධමනි විත්ති වල ඝනකම වැඩි. ධමනි විත්ති වල ඝනකම වැඩි. ඒ වගේම ප්‍රස්ථස්තතාවය ඇදෙන සුළු බවක් වැඩි. හැබැයි සිරාවල රුධිරය ගමන් කරන්නේ අඩු පීඩනයකින්. ඒ නිසා සිරාවල රුධිරය ඒ සිරාවල ඒ විත්ති වල ඝනකම අඩුයි. ඒ වගේම ප්‍රස්ථස්තතාවය අඩුයි. ඒ වගේම තමයි ඒ හෘදය දෙසට විවෘත වූ කපාට මේ සිරා තුල පීඩන මොකද නැත්නම් අර පීඩනයක් නැති නිසා අනිත් පැත්තට මේ රුධිරය ගමන් කරන්න පුළුවන්කම තියෙන නිසා. ඉතින් ඔය ටික තමයි දුවේ පුතේ හෘදයේ ව්‍යුහය සහ ධමනි සහ සිරා ගැන අපිට කතා කරන්න තියෙන්නේ. ඉතින් මේ ධමනි වල වැඩි පීඩනයකින් රුධිරය ගමන් කරනවා කියන එක අපිට අත්දැකීම් තියෙනව නේද? සමහරවිට ඔය තුවාලයක් එහෙම වුණාම ලේ විද්දා කියලා කියන්නේ. අම්බෝ තුවාලයක් වුණා ලේ විද්දා. ඇයි මේ ලේ විද්දේ? ඒ ධමනියක් කැපුණ නිසා. මේ වැඩි පීඩනයකින් මේ ධමනිය තුළ රුධිරය ගමන් කිරීම සිදුවන නිසා තමයි මේ ලේ විද්දේ. මේ ලේ විදීමක් සිදු වුණා. ඒ සිරාවක් කැපුණාම ලේ විදීමක් සිදු වෙන්නේ නැහැ. එහෙනම් ඒ ධමනියක් කැපුණොත් එහෙම ලේ විදීමක් අධික ලේ වහනයක් සිදු වෙන්න පුළුවන්. එහෙමනම් දැන් අපි දන්නවා මේ හෘදයේ ව්‍යුහය සම්බන්ධය. අපි උත්තර මේකත් ආයි පොඩ්ඩක් බලමු. දැන් මේකෙත් ඔයගොල්ලන්ට මේ කොටස් එහෙම හඳුනා ගන්න පුළුවන්ද? නේද? බලන්න මේකෙත් ඒ කොටස් හඳුනා ගන්න පුළුවන්ද? මේ රතු පාටක් තියෙන්නේ මොකක්ද කියලා ඔයගොල්ලෝ දන්නවද? ඒ සංස්ථානික මහා ධමනිය. ඊට පස්සේ මේ බලන්න මේ මෙතන තියෙනවා මේ මෙතන මොකක්ද දකුණු ඒ කර්ණිකාවට මේ උත්තර මහා සිරාව සහ මේ අදර මහා සිරාව විවෘත වෙනවා. ඒ විදිහට මේකේ ඔයගොල්ලන්ට සියලු කොටස් අඳුර ගන්න පුළුවන්කම තියෙන්න ඕනේ. දැන් මෙහෙම බැලුවම මේකිනුත් ඔයගොල්ලන්ට යමක් කියන්න පුළුවන් නේද? නේද? මේ තියෙන්නේ මොකද්ද? ඒ වම් කෝසිකාවෙන් තමයි මේ සංස්ථානික මහා ධමනිය ආරම්භ වෙන්නේ නේද? එතකොට මේ දකුණු කර්ණිකාවට මේ උත්තර මහා සිරාව සහ අදර මහා සිරාව කියන එක විවෘත වෙනවා. හරි. ඊට පස්සේ දකුණු කෝසිකාවෙන් පුප්පුසීය මහා ධමනිය කියන එක ආරම්භ වෙනවා.
ඉතින් ඔය විදිහට මේක බැලුවාම ඔයගොල්ලන්ට මේ කොටස් ටික නම් කරන්න පුළුවන් වෙන්න ඕන දුවේ පුතේ. පාසල් ආහම ඔයගොල්ලන්ට මේක බලලා මේ කොටස් ටික අඳුර ගන්න පුළුවන්කම ලැබෙයි. හරි ඊළඟ අපි කතා කරන්න යන්නේ රුධිරයේ සංඝටක හා කෘත්‍ය. මොකද්ද මේ රුධිරේ මොනවයින්ද හැදිලා තියෙන්නේ? දැන් ඔයගොල්ලෝ දන්නවා සාමාන්‍ය රුධිරය කිව්වම රතු පාටයි මේක ගලාගෙන යනවා. එහෙම දන්නවා. හැබැයි අපි දන්නේ නැහැ මේ රුධිරේ මොනවයින්ද හැදිලා තිබුණේ කියලා. වෙන විස්තරයක් අපි දන්නේ නැහැ නේද? ඒ වගේම රුධිරයේ කෘත්‍ය මොකද්ද කියලා. ඉතින් දැන් නිකන් සාමාන්‍යයෙන් නිකන් දන්නවා මේ රුධිරයේ කෘත්‍ය දැන් අපි කතා කරානේ ඔක්සිජන් අරන් යනවා ඊට පස්සේ බහිස්සාවීය ද්‍රව්‍ය ගෙනියනවා. ඒ වගේ දේවල් ටිකක් කලින් කියුණා. එhmenan සාමාන්‍යයෙන් ඒ වගේ කෘත්‍යයක් තමයි රුධිරයෙන් වෙන්නේ කියන එක ඔයගොල්ලන්ට පොඩි අවබෝධයක් තියෙනවා. හරි එහෙනම් අපි දැන් හරියටම බලමු මේ රුධිරයේ සංඝටක හා රුධිරයේ කෘත්‍ය මොකක්ද කියලා. හරි. එතකොට මේ පුතේ මේ රුධිරය දියරයක් ලෙස තමයි තියෙන්නේ. මේක නේ නිසානේ මේක ගලාගෙන යන්න පුළුවන් වෙලා තියෙන්නේ. මේකේ ද්‍රව කොටසට තියෙනවා 55ක්. වැඩි ප්‍රමාණයක් තියෙන මොකක්ද ද්‍රව කොටස. දියර මේ කොටස. ඒක 55ක් තියෙනවා. ඒකට අපි කියනවා රුධිර ප්ලාස්මය කියලා. ඉතිරි කොටස අපි කියනවා දේහාණු කියලා. දැන් රුධිර ප්ලාස්මය කියන කොටස 55ක් තියෙනවා. හරි එතකොට මේ එහෙමනම් මේ රුධිරය කියන එක අපිට දේහාණු සහ ප්ලාස්මය කියලා කොටස් දෙකකට බෙදන්න පුළුවන්. මේ දේහාණු කියන්නේ සෛලමය කොටස. මේ දේහාණු කොටස 45ක් තියෙනවා. ප්ලාස්මය කියන්නේ දියරමය කොටස. මේ දියරමය කොටස 55ක ප්‍රමාණයක් තියෙනවා. එතකොට මේ පුතේ මේ දේහාණු කොටස කියන එක අපි උලින් ගත්තාම මේක තියෙනවා රතු රුධිරාණු. දේහාණු කියන කොටසේ තියෙනවා මොනවද? රතු රුධිරාණු. ඒ වගේම තමයි තියෙනවා මොනවද? සුදු රුධිරාණු. රතු රුධිරාණු තියෙනවා, සුදු රුධිරාණු තියෙනවා. ඊළඟට තියෙනවා මොනවද? පට්ටිකා. රතු රුධිරාණු තියෙනවා, සුදු රුධිරාණු තියෙනවා, පට්ටිකා කියනවා. එතකොට මේ රතු රුධිරාණුට අපි කියනවා රක්තාණු කියලා. සුදු රුධිරාණු වලට කියනවා ශ්වේතාණු කියලා. එහෙනම් ඔය කොටස් තුන තමයි දේහාණු විදියට තියෙන්නේ. එතකොට මේ රතු රුධිරාණු සහ සුදු රුධිරාණු කියන්නේ දුවේ පුතේ සෛල. රතු රුධිරාණු සහ සුදු රුධිරාණු කියන්නේ මොනවාද? සෛල. පට්ටිකා කියන්නේ සෛල කැබලි. එහෙනම් ඒකත් මතක තියාගන්න ඕනේ. එහෙනම් ඔන්න ඊළඟට යනවා අපි රුධිරයේ කෘත්‍ය. රුධිරයේ කෘත්‍ය. එතකොට රුධිරයේ කෘත්‍ය ගැන කතා කරද්දී අපි බලමු මුලින්ම මේ රතු රුධිරාණු වල කෘත්‍ය මොකක්ද කියලා. එතකොට දුවේ පුතේ මේ රතු රුධිරාණු නිසා තමයි රුධිරයට මේ රතු පැහැ ලැබිලා තියෙන්නේ. රුධිරයේ රතු පැහැ ලැබිලා තියෙන්නේ මොකක් නිසාද? මේ රතු රුධිරාණු නිසා. රතු වෙලා තියෙන්නේ රතු රුධිරාණු නිසා. එතකොට මේ රතු රුධිරාණු තුල තියෙනවා මොනවද? හිමොග්ලොබින් කියන වර්ණකය. හිමොග්ලොබින් කියන ශ්වසන වර්ණකයේ තියෙනවා. මේ හිමොග්ලොබින් කියන ශ්වසන වර්ණකය නිසා තමයි මේ ඔක්සිජන් පරිවහනය කිරීම සඳහා හැකියාව ලැබිලා තියෙන්නේ. එහෙනම් රතු රුධිරාණු මගින් මේ ඔක්සිජන් පරිවහනය කරනවා මේ හිමොග්ලොබින් කියන ශ්වසන වර්ණකය නිසා. එහෙමනම් රුධිරයේ කෘත්‍යයක් විදිහට මේ ඔක්සිජන් පරිවහනය කියන එක දුවේ පුතේ අපිට ගන්න පුළුවන්. ඊළඟට තියෙන සුදු රුධිරාණු. සුදු රුධිරාණු කියන්නේ මොනවද? දැන් රතු රුධිරාණු නිසා රුධිරය රතු වුණා නම් සුදු රුධිරාණු නිසා රුධිරය සුදු වෙනවද? නෑ එහෙම වෙලා නෑ නේද? ඇයි එහෙම වෙලා නැත්තේ? රතු රුධිරාණු ඉතා විශාල ප්‍රමාණයක් තියෙනවා. ඊට සාපේක්ෂව සුදු රුධිරාණු තියෙන්නේ බොහොම ටිකයි. ඒ නිසා රුධිරය සුදු පාට වෙලා නැහැ. හැබැයි මේ සුදු රුධිරාණු වලින් ඉතා වැදගත් කාර්යයක් ඉටු කරනවා. අපි මේ කාර්යය ගැන පළවෙනි පාඩමේදී පොඩ්ඩක් කතා කරා. අපි පළවෙනි පාඩමේදී කිව්වා මොකද්ද? මේ රුධිරය මගින් ප්‍රතිදේහ නිපදවීමක් සිදු කරනවා කියලා. මේ ප්‍රතිදේහ මගින් මොකද කරන්නේ? ඒ ශරීරයට ඒ රෝගකාරක විස බීජ ඇතුළුනොත් මේ ප්‍රතිදේහ මගින් ඒ රෝගකාරක විස බීජ විනාශ කරලා දානවා කියලා කිව්වා. එහෙමනම් දුවේ පුතේ ඔන්න දැන් දැනගන්න මේ ප්‍රතිදේහ කවුද නිපදවන්නේ? මේ ප්‍රතිදේහ නිපදවන්නේ සුදු රුධිරාණු මගින්. එහෙම නැත්නම් ශ්වේතාණු මගින්. මේ ශ්වේතාණු මගින් තමයි මේ ප්‍රතිදේහ නිපදවලා අර රෝගකාරක සුද්ධ ජීවීන් එහෙම නැත්නම් රෝගකාරකින් නවත් එහෙම විනාශ කරලා දාන්නේ මේ රෝගකාරක සුද්ධ ජීවීන් භක්ෂණය කිරීමක් විනාශ කිරීමක් කරනවා මේ සුදු රුධිරාණු මගින්. එවනම් මේ රෝගවලට ඔරොත්තු දීමේ ප්‍රතිශක්තිය කරන හැකියාව ලබා දීම මේ රුධිරය මගින් සිදු කරන එක් ප්‍රධාන කෘත්‍යයක් විදිහට අපිට ගන්න පුළුවන්. ඒ වගේම තමයි මේ සුදු රුධිර වර්ග පහක් තියෙනවා. සුදු රුධිර වර්ග පහක් තියෙන මොනවාද? බේසොෆීල, ඉයසනොෆීල, නියුට්‍රොෆීල, වසාසෛල සහ මොනොසෛල කියලා. මොනවාද? නියුට්‍රොෆීල, ඉයසනොෆීල, බේසොෆීල, වසාසෛල සහ මොනොසෛල කියන සුදු රුධිරාණු වර්ග පහක් තියෙනවා. ඒකත් මතක තියාගන්න ඕනේ.
ඊට පස්සේ එනවා මේ රුධිර පට්ටිකා කියන එක. તો දුවේ පුතේ මේ රුධිර පට්ටිකාවල කෘත්‍යය න ඔයගොල්ලෝ ටිකක් හරි අහලා ඇති. මොකද්ද මේ රුධිර පට්ටිකාවල කෘත්‍යය? රුධිර පට්ටිකාවල කෘත්‍යය තමයි ලේ කැටි ගැසීමට උදව් වීම. මොන වගේ අවස්ථාවල ලේ කැටි ගැසීමට උදව් වෙන්න ඕනේ? ඔයගොල්ලෝ දන්නේ තුවාලයක් කියමුනාම නේද? ඔයගොල්ලෝ දුවනකොට පයින්නකොට මේ සෙල්ලම් කරනකොට එහෙම පොඩි තුවාලයක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ දණීසේ වගේ පොඩි තුවාලයක් වුණොත් එහෙම ලේ වහණය වීමක් සිදු වෙනවා. එතකොට මේ ලේ වහණය වීම සිදු වුනම දිගටම මේ ලේ වහණය වෙනවද? නැහැනේ. මේක නවතිනවා. ඒ පොඩි වෙලාවක් ලේ වහණය වෙලේ ලේ ගලාගෙන ගිහලා නවතිනවා. මේ ලේ ගලාගෙන ගිහලා නවතින්නේ ඇයි? මේ රුධිර පට්ටිකාවල තියෙන කෘත්‍ය නිසා. ඒගොල්ලෝ මොකද කරන්නේ? මේ දැන් මෙතන මේ සෛල විඳ වැටීමන්ලා තියෙන්නේ. එතනට ඇවිල්ලා මේ රුධිර කැටියක් සාදලා ඒ රුධිර වහණය වීම රුධිරය ගලාගෙන යාම නවත්තනවා. එනම් පට්ටිකාව කෘත්‍ය වෙන්නේ ඒ රුධිර වහණයකදී ලේ කැටි ගැසීමට ලක් කරලා රුධිර වහණය වැළැක්වීම. ඒ වගේම තමයි පට්ටිකාවලට සම්බන්ධ තව කතාවක් තියෙනවා. දැන් ඔයගොල්ලෝ අහලා ඇති මේ කොරෝනා වසංගතේ එන්න කාලයකට කලින් නේද කොරෝනා වසංගතේ එන්න කලින් තිබුණා මේ ඩෙන්ගු ගැන කතාවක්. ඒ දැනුත් මේ ඩෙන්ගු තියෙනවා ඒ විදිහටම නමුත් උනේ මේ ඩෙන්ගු වල එක පොඩ්ඩක් මේ වැහිලා තියෙන එක. එතකොට මේ ඩෙන්ගු රෝගය ගැන කතා කරා. එතකොට මේ ඩෙන්ගු රෝගය සඳහා අපි ගොඩක් දේවල් ඒ දවස්වල කළා නේද? නමුත් දැනුත් මේ දේවල් ඒ විදිහටම කරන්න ඕනේ. මොකද ඩෙන්ගු රෝගය තවමත් තියෙනවා. ඒ නිසා තමයි අපි අර ඔයගොල්ලෝ දෙමාපියොත් එක්ක සමාදානයක් කියම කළා. ඔයගොල්ලන්ගේ පන්ති කාමර වටා සුද්ධ පවිත්‍ර කළේ. ඒ සුද්ධ පවිත්‍ර කිරීම මගින් මේ ඩෙන්ගු රෝගය ඇතිගන්න හේතුව නේ මදුරුවා පාලනය කරන්න හැකියාව ලැබෙනවා. එතකොට මේ ඩෙන්ගු රෝගය හැදුනාම ඊළඟ මීඋණ කියලා රෝගයක් තියෙනවා නේද? ඔයගොල්ලෝ දන්නවද වෙල් කුඹුරු වලට එහෙම තුවාල තීත්‍ය කුඹුරු වලට එහෙම බැස්සාම මේ මීඋණ එහෙම හැදෙනවා කියලා කියනවා. එතෙන්දි මේ මීයන් මගින් තමයි මේක බෝ වෙන්නේ. ඒ මීයන්ගේ මුත්‍රායේ මලද්‍රව්‍ය මගින් තමයි මේ මීඋණ කියන එක බෝ වෙන්නේ. එතකොට මේ ඩෙන්ගු එහෙම හැදුනා විශේෂයෙන් කියනවා මේ ප්ලේට්ලට් අඩු වුණා කියලා. ප්ලේට්ලට් අඩු වුණා කියලා කියන්නේ මොකක්ද මේ ප්ලේට්ලට් අඩු වුණා කියන්නේ? මේ ප්ලේට්ලට් අඩු වුණා කියන්නේ දුවේ පුතේ අර රුධිර පට්ටිකාල ප්‍රමාණය අඩුවීම තමයි. ඒක තමයි කියන්නේ. ප්ලේට්ලට් අඩු වුණා කියන්නේ මේ රුධිර පට්ටිකා මේ වගේ රෝගී තත්ත්වයක විශේෂයෙන් මේ ඩෙන්ගු මීඋණ වගේ රෝගී තත්ත්වයේදී ඉතා ශීඝ්‍රයෙන් අඩු වෙනවා. ඉතා ශීඝ්‍රයෙන් අඩු වෙලා මේ අහිතකර තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්කම තියෙනවා. එහෙමනම් ඔය තමයි අපේ රුධිර පට්ටිකාවල කෘත්‍ය විදිහට ගන්න පුළුවන්. හරි ඊළඟයි බලමු මේ රුධිර ප්ලාස්මයේ කෘත්‍යය මොකක්ද කියලා. දැන් අපි දේහාණු කෘත්‍යයන් ගැන කතා කරානේ. දැන් රුධිර ප්ලාස්මේ. එතකොට මේ රුධිර ප්ලාස්මයේ කෘත්‍යය වෙන්නේ දුවේ පුතේ මේ ද්‍රව්‍ය පරිවහනය කිරීම. රුධිරය මගින් පරිවහනය කරන දේවල් ගැන අපි එහෙනම් බලමු. එතකොට දුවේ පුතේ මේ අපි දන්නවා මේ අපි ආහාර ගන්නවනේ මේ ශරීරයට ආහාර ගන්නවා. අපි කෑම කනවා කියලා කියන්නේ. මේ ගන්න ආහාර ජීර්ණ පද්ධතිය තුලදී ජීර්ණ ක්‍රියාවලියට ලක් වෙනවා. ආහාර ජීර්ණ පද්ධතිය තුලදී මොකද වෙන්නේ? මේ ආහාර ජීර්ණයට ලක් වෙලා අන්තඵල සෑදෙනවා. ඒක ඊටා කුඩා කොටස් වල කැඩිලා අවසාන ඵලයේ බවට පත් වෙනවා. ඒවා මොකද වෙන්නේ? ඒවා මේ ආහාර මාර්ග පද්ධතිය මගින් මේ රුධිරයට තමයි ලබා දෙන්නේ. අවශෝෂණය කියලා කියන ආහාර මාර්ග පද්ධතිය අවශෝෂණය කියලා කියන්නේ මේ පෝෂක එහෙම නැත්නම් අන්තඵල රුධිරයට ගමන් කිරීම අවශෝෂණය වීම. නම් මේ ද්‍රව්‍ය පරිවහණය වෙන්නේ මේ රුධිරය හරහා. ඒ වගේම තමයි බහිස්රාවීය ඵල. මේ සෛල තුල ගොඩාක් මේ පරිවෘත්තීය ක්‍රියා සිදු වෙනවා. මේ පරිවෘත්තීය ක්‍රියා නිසා සෛලයට අවශ්‍ය නැති නිෂ්ප්‍රයෝජන ද්‍රව්‍ය නිපදවනවා. ඒ නිපදවන නිෂ්ප්‍රයෝජන ද්‍රව්‍ය කාබන් ඩයොක්සයිඩ් නයිට්‍රේනීය බහිස්රාවීය ඵල ඒ වගේ දේවල් මේ රුධිරය මගින් තමයි පරිවහණය වෙන්නේ. ඒ වගේම තමයි හෝමෝන, එන්සයිම, ප්‍රෝටීන මෙන්න මේ දේවලුත් මේ රුධිරය මගින් තමයි පරිවහණය වෙන්නේ. හෝමෝන් අපි දන්නවා එක් තැනක නිපදවිලා වෙනත් තැනක තමයි ක්‍රියාකාරී වෙන්නේ. එවන එක් තැනක නිපදවිලා වෙනත් තැනක ක්‍රියාකාරී වෙන්න නම් ඒ නිපදව තැන ඉඳලා ක්‍රියාකාරී වෙන්න යන පරිවහණය වෙන්න ඕනේ. කවුරු හරහාද පරිවහණය වෙන්නේ දුවේ පුතේ? මේ රුධිරය හරහා තමයි පරිවහණය වෙන්නේ. එහෙමනම් ඔන්න ඕක තමයි රුධිර ප්ලාස්මයේ කෘත්‍යය මොකක්ද? ද්‍රව්‍ය පරිවහණය කිරීම. එහෙමනම් රුධිරයේ ප්‍රධාන කෘත්‍යයක් විදිහට අපිට ද්‍රව්‍ය පරිවහණය කිරීම කියන එක ගන්න පුළුවන්. එහෙමනම් දුවේ පුතේ අපි දැන් මේ රුධිර සංසරණ පද්ධතියට දාලා ප්‍රධාන කොටස් ටික කතා කරලා ඊළඟට වෙනත් අලුත් කොටසක තමයි එන්න තියෙන්නේ. ඔය කොටසේ මොන හරි ඔයගොල්ලන්ට ගැටලු තියෙනවද? ගැටලු තියෙනවා නම් අහන්න. හරි. එහෙම නැත්නම් අපි ඊළඟ කොටසේ මොකද්ද? රුධිර පාර විලයනය. රුධිර පාර විලයනය. මේ රුධිර පාර විලයනය කිව්වහම ඕගොල්ලන්ට එකපාරට මතක් වෙන්නේ හැබැයි ලේ දන් දීම කිව්වොත් එහෙම මතක් වෙන්නේ නැති නේද? මේ ලේ දන් දීම කියලා එකක් තියෙනවා ඔයගොල්ලන්ට මතක් වෙනවා. ඇයි මේ ලේ දන් දෙන්න වෙලා තියෙන්නේ? දැන් මේ රුධිරය කියන එක අපිට કૃතිමව
නිෂ්පාදනය කරගන්න පුළුවන් වුණා නම් මේ ලේ දන් දීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. එහෙනම් අපි කෘතිම ලේ හදනවා ඕන කෙනා ලේ දෙනවා. හැබැයි එහෙම කරන්න බැහැ දුවේ පුතේ. මේ රුධිරය කියන එක විද්‍යාඥයින් තාම කෘතිමව හදන්න බැරි වුණා. මව කිරි කෙනෙක් කෘතිමව හදන්න බැරි වුණා. කිරි කෙනෙක් කෘතිමව හදන්න බැරි වුණා. එහෙමනම් මේ රුධිරය කියන එක කෘතිමව හදන්න බෑ. එහෙනම් රුධිරය කාටයි දෙන්න නම් තවත් පුද්ගලයෙක්ගෙන්ම මේ රුධිරය ගන්න ඕනේ. මේකට තමයි මේ රුධිර පාර විලේනය කියලා කියන්නේ. ඒතකොට ජාතික ලේ දන් දීමේ සේවය කියලා තියෙනවා. ඒකෙන් තමයි ලේ දන් දීමේ වැඩසටහනෙම සංවිධානය කරලා මේ ලේ ලබා ගැනීම සිදු කරන්නේ. එහෙනම් මොකද්ද මේ රුධිර පාර විලේනය කියලා කියන්නේ? රුධිර පාර විලේනය කියලා කියන්නේ එක් පුද්ගලයෙකුගේ රුධිරය තවත් පුද්ගලයෙකුගේ ශරීරගත කිරීම. එක් පුද්ගලයෙකුගේ ශරීරයේ තියෙන රුධිරය තවත් පුද්ගලයෙකුගේ ශරීරගත කිරීම තමයි රුධිර පාර විලේනය කියලා කියන්නේ. එහෙනම් අර්ථ දැක්වීම හරියටම මතක තියාගන්න ඕනේ. එතකොට මෙතනදී මේ රුධිරය දෙන කෙනාට අපි කියනවා දායකයා. එයා තමයි දායක කරන්නේ. දායකයා. රුධිරය ගන්න කෙනාට කියනවා මොකද්ද? කවුරු කියලාද? ප්‍රතිග්‍රාහකයා කියලා. එහෙනම් රුධිරය දෙන කෙනා දායකයා, රුධිරය ගන්න කෙනා ප්‍රතිග්‍රාහකයා. එතකොට මෙතනදී ඔන්න දුවේ පුතේ දැන් පොඩි ප්‍රශ්නයක් එනවා. මොකක්ද දෙන ප්‍රශ්නය? ඕන කෙනෙක් ගිහලා ඕන කෙනෙක් ගන්න පුළුවන්. මට ගිහලා ඕන කෙනෙක් ලේ දෙන්න පුළුවන්. එහෙම ලේ දෙන්න බෑ. ඉස්සර එහෙම දුන්නාම මොකද උනේ? මිනිස්සු මිය ගියා. ඒකට බැලුවා දැන් හැමෝගෙම කාකට ලේ දුන්නාම එයා මැරෙනවා. එහෙනම් මෙතන මොකක් හරි ගැටලුවක් තියෙනවා. ඒ කියන්නේ හැමෝගෙම ලේ හැමෝටම ගැලපෙන්නේ නෑ දුවේ පුතේ. එහෙනම් මෙතනදී මොකද්ද විද්‍යාඥයෝ හොයාගත්තේ? මෙන්න මේලා විද්‍යාඥයෝ හොයාගත්ත මොකද්ද? රුධිර ඝන කියලා තියෙනවා. මොනවද තියෙන්නේ? රුධිර ඝන. එහෙනම් මේ රුධිර පාරවලිනේ දුවේ පුතේ අනිවාර්යයෙන්ම මේ රුධිර ඝන ගැලපීමක් කරන්න ඕන. මොනවද මේ රුධිර ඝන? ඒ තියෙනවා A තියෙනවා B තියෙනවා AB තියෙනවා O තියෙනවා. මෙන්න මේ රුධිර ඝන හතර. ගොඩක් නෑ. රුධිර ඝන ගොඩක් නෑ. රුධිර ඝන කීයක් තියෙන්නේ? හතරයි තියෙන්නේ. මොනවාද? A B AB සහ O කියලා රුධිර ඝන හතරක් තියෙනවා. එහෙමනම් මේ රුධිර පාරවලිනේදී මොකද්ද කරන්න ඕනේ? මේ රුධිර ඝන ගලපන්න ඕනේ. ගලපලා තමයි දෙන්න ඕනේ. A කෙනාට A දෙන්න ඕනේ. B කෙනාට B දෙන්න ඕනේ. AB කෙනාට AB දෙන්න ඕනේ. O කෙනාට O දෙන්න ඕනේ කියලා දැන් අපිට තේරෙනවා. හැබැයි එහෙම නෙවෙයි දුවේ පුතේ. සමහර රුධිර ඝන වලට යාට අමතරව වෙනත් ඒවා ගන්නත් පුළුවන්. ඒ වගේම සමහර අයට ඒ කීප දෙනෙක් රුධිරය දෙන්නත් පුළුවන්. අපි එහෙනම් දැන් බලමු ඒක කොහොමද වෙන්නේ කියලා. හරි. එතකොට මෙතනදී රුධිරය දෙන කෙනා කවුද කිව්වේ? දායකයා. රුධිරය ගන්න කෙනා කිව්වේ ප්‍රතිග්‍රාහකයා. ඔන්න දැන් මම කියනවා මට තියෙන්නේ A. මට තියෙන්නේ A. මම දායකයා. මම දැන් ලේ දෙන්න යන්න හදන්නේ. මට තියෙන්නේ A රුධිර ඝනය. එතකොට මට කාටද ලේ දෙන්න පුළුවන්? මට අනිවාර්යයෙන්ම A කෙනාට ලේ දෙන්න පුළුවන්. A රුධිර ඝනයේ තියෙන කෙනාට ලේ දෙන්න පුළුවන්. හැබැයි මට B රුධිර ඝනයේ තියෙන කෙනාට ලේ දෙන්න බෑ. AB කෙනෙක්ටත් මට ලේ දෙන්න පුළුවන්. A තියෙනවා B එක ගැටලුවක් නෑ. A තියෙන නිසා මට මෙයාටත් දෙන්න පුළුවන්. හැබැයි O කෙනාට මට ලේ දෙන්න හැකියාවක් නෑ. එහෙනම් මට A නම් තියෙන්නේ මට A කෙනාටත් දෙන්න පුළුවන්. AB කෙනාටත් දෙන්න පුළුවන්. මට තියෙන්නේ B. දැන් මම කියනවා ලේ දන් දෙන්න. මට A කෙනාට දෙන්න බෑ. හැබැයි B කෙනාට දෙන්න පුළුවන්. AB කෙනාට දෙන්න පුළුවන්. O කෙනාට දෙන්නත් බෑ. මට තියෙන්නේ AB. මට තියෙන්නේ AB නම් මට A කෙනාට දෙන්න බෑ. ඇයි? මේ B එකක් තියෙනවා. මේ B එක A කෙනාට ගියොත් එහෙනම් මොකද වෙන්නේ? යාගේ ශරීරය තුළ නොතිබුණු දෙයක් ශරීරය ඇතුළේ එනවා. ශරීරයකට විරුද්ධව ප්‍රතික්‍රියා කරනවා. B කෙනාට දෙන්නත් බෑ යාට. යාට දෙන්න පුළුවන් කාටද? AB එක්කෙනෙකුට විතරයි. O කෙනාට දෙන්නත් බෑ. මට තියෙන්නේ O. මේ O කියන්නේ මේවා නැහැ කියන එක නිසා O කියන කෙනාට Aටත් දෙන්න පුළුවන්, Bටත් දෙන්න පුළුවන්, ABටත් දෙන්න පුළුවන්, Oටත් දෙන්න පුළුවන්. එහෙනම් මට හරි වාසි නේද? මම වාසනාවන්ත ඒවට ගොඩක් පින් කරගන්න ඕන. ඒකයි තියෙන්නේ. මට තියෙන්නේ O. එහෙනම් මට ගිහිල්ලා A කෙනෙකුට දෙන්නත් පුළුවන්, B කෙනෙකුට දෙන්නත් පුළුවන්, AB කෙනෙකුට දෙන්න පුළුවන්, O කෙනෙකුටත් දෙන්න පුළුවන්. මට කියනවා මොකද්ද විශේෂ නම මොකද්ද? සර්ව දායකයා කියලා. ඒ හැමෝටම දෙන්න පුළුවන්. සර්ව දායකයා. පින් කරගන්න තියෙන අවස්ථා වැඩි. ඒ වගේම තමයි මෙතනදී AB කියන කෙනා. එයා හරි වාසනාවන්තයි. එයි. එයාට A ගන්නත් පුළුවන්, B ගන්නත් පුළුවන්, O ගන්නත් පුළුවන්. එහෙනම් එයාට හැමෝගෙම ලේ ගන්න පුළුවන්. ඒ නිසා එයාට කියනවා අපි සර්ව ප්‍රතිග්‍රාහකයා කියලා. O කියන්නේ සර්ව දායකයා. එයාට හැමෝටම ලේ දෙන්න පුළුවන්. හැමෝගෙම ලේ ගන්න පුළුවන් එක්කෙනාට අපි කියනවා සර්ව ප්‍රතිග්‍රාහකයා කියලා. සර්ව ප්‍රතිග්‍රාහකයා වෙන්නේ කවුද? A B. ඉතින් අපිට ඔන්න ඒ විදිහට එනන් දුවේ පුතේ මේ රුධිර ඝන ගැලපීම ගැන කතා
කරන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලන්ගේ පොතේ තියෙන වගුවක් ඒ වග හොඳින් අධ්‍යයනය කරන්න වගු දෙකක් තියෙනවා. ඒ දෙක බලන්න. ඒක තමයි මම මේ සියල්ල විස්තර කළේ. ඒක බලලා ඔයගොල්ලන් නොතේරෙන දෙයක් තියෙනවා නම් අහන්න. හරි. ඊට පස්සේ ඔන්න දැන් ওই විදිහට දැන් ලේ දෙන්න ගත්තා. ඉතින් විද්‍යාඥයෝ දැන් ওই දේවල් හොයාගෙන ඉතින් ඒ කෙනෙක් කිව්වොත් මෙයාට ඒ දෙනවා, ඒ රෝවලිනුත් දෙනවා. ওই විදිහට දුන්නා. හැබැයි එහෙම දුන්නා මිනිස්සු මැරෙන්න පටන් ගත්තා. දැන් මොකද්ද මේ උනේ? ඒ විද්‍යාඥයෝ දැන් ප්‍රශ්නයක්. දැන් මේත් මිනිස්සු මැරෙනවා. ඊට පස්සේ බැලුවාම එහෙනම් A වලට A විතරක් දුන්නා. B වලට B විතරක් දුන්නා. AB වලට AB විතරක් දුන්නා. O වලට O විතරක් දුන්නා. ඒත් මොකද උනේ? ඒත් මැරෙනවා. එහෙනම් දැන් මෙතන විද්‍යාඥයෝ තේරුම් ගත්ත මොකක් හරි අපි හොයා නොගත්ත දෙයක් මෙතන තියෙනවා. ඒක තමයි මෙතන ගැටලුව. මේ රුධිර ඝන වලට අමතරව අපි හොයාගත්ත නැති දෙයක් තියෙනවා. එහෙනම් මේ මොකද්ද කියන එක ගැන තමයි ඊළඟ විද්‍යාඥයන්ට ගැටලුවක් උනේ. අන්න. එතනද විද්‍යාඥයෝ හොයාගත්තා මේ රීසස් සාධකය කියලා එකක් රුධිරයේ තියෙනවා කියලා. මොකක්ද තියෙන්නේ? රීසස් සාධකය. මේ රුධිර ඝන වලට අමතරව මේ රීසස් සාධකයක් ගලපලා තමයි රුධිර පාර විලයනය කරන්න ඕනේ කියන එක විද්‍යාඥයෝ හොයාගත්තා. ඔන්න අපි හිතමු දැන් මෙන්න මේ A තියෙනවා. ඒ රුධිර ඝනය. එතකොට රීසස් සාධකය තියෙන කෙනා මේ ඉන්නේ. එයාගේ මේ මොකක් හරි දෙයක් තියෙනවා. ඒක තමයි රීසස් සාධකය කියලා කියන්නේ. එයාගේ මොකක් හරි දෙයක් තියෙනවා. ඒ රීසස් සාධකයේ තියෙනවා නම් අපි යාට කියනවා RH ධන කියලා. මොකද්ද කියන්නේ? රීසස් සාධකයේ තියෙනවා නම් යාට කියනවා RH ධන කියලා. රීසස් සාධකයේ නැත්නම් යාට කියනවා RH ඍණ කියලා. RH පොසිටිව් RH නෙගටිව් කියලා අපි කියනවා. රීසස් සාධකය ධන සහ රීසස් සාධකයේ ඍණ. එහෙමනම් දැන් බලමු ඔන්න මොකද වෙන්නේ කියලා. ඔන්න දැන් ඒ රුධිර ඝනයේ තියෙන කෙනාගේ රීසස් ධන ඒ පොසිටිව් කියලා අපි යාට කියනවා. එයා යනවා ලේ දන් දෙන්න. එයාට කාටද ලේ දන් දෙන්න පුළුවන්? එයාට දෙන්න පුළුවන් මේ RH සාධකය තියෙන කෙනාට විතරයි. ඒ කියන්නේ එයාට දෙන්න පුළුවන් පොසිටිව් අයට RH ධන අයට විතරයි. ඇයි? RH ඍණ කෙනෙකුට දුන්න ගමන් මොකද වෙන්නේ? RH ඍණ කෙනාගේ නැති දෙයක් එයාගේ ශරීරයට ඇතුළු වුණා. ඇතුළේ තියෙන ශරීරයට විරුද්ධව. එතකොට මේ පුතේ එහෙමනම් මේ රීසස් සාධකයක් මේ රුධිර පාර විලයනයේදී සලකන්න වෙනවා. එහෙනම් රීසස් ධන තියෙන අයට දෙන්න පුළුවන් රීසස් ධන අයට විතරයි. හැබැයි රීසස් සාධකේ නැති අයට ඒගොල්ලන් රීසස් සාධකේ නැති අයටත් ලේ දන් දෙන්න පුළුවන්. රුධිර ලබා දෙන්න පුළුවන්. රීසස් සාධකේ තියෙන අයටත් දෙන්න පුළුවන්. ඇයි? නැති එකක් තියෙන එකට ගියා කියලා ගැටලුවක් වෙන්නේ නැහැ. එහෙනම් මේ රුධිර පාර විලයනයේදී රුධිර ඝන වගේම මේ රීසස් සාධකයේ කියන එකත් ගලපන්න ඕනේ. එහෙමනම් ඔන්න බලන්න දැන් මේ O තමයි පුතේ වැඩියෙන්ම වගේ තියෙන ලේ ඝනය වෙන්නේ. 140 ගණක් විතර වගේ මිනිසුන්ගේ තියෙන O කියන එක. හැබැයි මෙතනදී O පොසිටිව් කියන එක තියෙනවා වැඩිපුර. O නෙගටිව් කියන එක O නෙගටිව් තියෙන අයට ගන්න පුළුවන් O නෙගටිව් විතරම. O පොසිටිව් තියෙන අයට O පොසිටිව් ගන්න පුළුවන්, O නෙගටිව් ගන්න පුළුවන්. හැබැයි O නෙගටිව් කියන කෙනාට ගන්න පුළුවන් O නෙගටිව් විතරයි. එහෙමනම් එයා ගොඩක් ඒ ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. O නෙගටිව් නම් තියෙන්නේ එයාට ගන්න පුළුවන් O නෙගටිව් ලේ විතරමයි. එහෙනම් ඒ ලේ වර්ගයේ තියෙන කෙනෙක් ගැන අඳුරගෙන තියාගත්තත් ගැටලුවක් නැහැ. මොකද හදිස්සියක් වුණොත් එහෙම ලේ හිඟ වෙනවා. එද වෙන ලේ වර්ගයේ කිසිම දෙයක් එයාට දෙන්න බැරි නිසා. ඒක සාමාන්‍යයෙන් අපි මේ රුධිර ඝනය කියන එක රීසස් සාධකයක් එක්කම හරියට දැනගෙන ඉන්න ඕන. අපි ඒක දැනන් ඉන්න ඕනේ මේ පුතේ. එතකොට ඒක අපි වැඩි හැබැයි කියන්න යන්නේ නැහැ කාටවත්. අපි කියන්න අවශ්‍යත් නැහැ කාටවත්. එතකොට නමුත් අපි දැනගෙන සිටීම වැදගත්. හැබැයි සමහර වෙලාවදී මේ රුධිර ඝනය කියන එක ප්‍රසිද්ධියම ප්‍රදර්ශනය කරන්න ඉන්නවා. කවුද? විශේෂයෙන් මේ කාර් රේස් වගේ වැඩි ලංකාවේ නම් වැඩි දකින්න ලැබෙන්නේ නැහැ. නමුත් මේ පිටරටවල එහෙම මේ කාර් රේස් කරනකොට කාර් එකේ ඒ කාර් එක පදවන ක්‍රීඩකයාගේ නමත් එක්ක මේ රුධිර ඝනය දාලා තියෙනවා. මොකද මේ ලොකු අවදානමක් තියෙන අනතුරක් සිදු වෙන්න. අනතුරක් සිදු වෙන්න තියෙන සම්භාවිතාව ඒ කාර් රේස් එකේදී වැඩි. අනතුරක් සිදු වුණොත් එහෙම ඒ මොහොතේම එතනම වෛද්‍යවරු හැමදෙනෙක්ම සූදානම්ෙන් ඉන්නේ රේස් එක තියෙන දැනම ඇවිල්ලා ටක් ගාලා මේ මොහොතේම මේ රුධිර පාර විලයනය කියන එක පටන් ගන්නවා. ඒතකොට මේ පටන් ගන්න හරියම රුධිර ඝනය දැනන් ඉන්න ඕනේ. ඒතකොට මේ පුද්ගලයා තුවාලලා යන කතා කරන්න බැයි නම් එයායින් අහන්න බෑනේ. ඊට පස්සේ වෙන මිනිස්සුන්ගෙන් අහන්නත් බෑ. ඒගොල්ලෝ දන්නෙත් නෑ. මේක හරියට කියන්නත් බෑ. මේක ටෙස්ට් කර කර ඉන්න වෙලාවකුත් නෑ. හැබැයි මේ වාහනේ ගහලා තියෙනවා. ඉතින් කිසි ප්‍රශ්නයක් නෑ. ටක් ගාලා ඒ රුධිර වර්ගය යාට ලබා දෙන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ වගේ අවශ්‍යතාවය අනුව මේ රුධිර ඝනය කියන එක ප්‍රදර්ශනය කරන වෙලාවලු තියෙනවා. හැබැයි අපි ඒක වැඩි කියන්නේ නැහැ. ඒක අපි හැබැයි දැනගෙන ඉන්න ඕනේ. ඒක මොකද අපිට ගොඩාක් වැදගත් වෙන්න පුළුවන්. එහෙමනම් මේ රුධිර පාර විලයනයේදී මොකක්ද අපි කරන්න ඕනේ? මේ රුධිර ඝනය සහ රීසස් සාධකයේ කියන දෙකම
ගැලපීම සිදු කරන්න ඕනේ. එතකොට මේ ජාතික ලේදන් දීමේ සේවය මගින් මේ ලේදන් දීමේ ව්‍යාපාර සංවිධානය කරනවා. ලේදන් දීමේ වැඩසටහන් සංවිධානය කරනවා. විවිධ සමිති සමාගම් නේද? මේ ආයතන මේ එකතු වෙලා මේ ලේදන් දීමේ වැඩසටහන් ක්‍රියාත්මක කරනවා. මේ වැඩ අපිට ගිහිල්ලා ලේදන් දෙන්න පුළුවන්. හැබැයි අපි ගිහිල්ලා ලේදන් දෙන්න ගියාම අපේ සුදුසුකම් පරීක්ෂා කරලා බලනවා. එන ඕන කෙනෙක්ගෙන් ලේ ගන්නෙ නැහැ. ඒ ලේදන් දෙන්න එන කෙනා අනිවාර්යයෙන්ම අවුරුදු 18ට වැඩි පුද්ගලයෙක් වෙන්න ඕනේ. එයාට ඒ සඳහා සුදුසුකම් තියෙන්න ඕනේ. මෙතනදී විශේෂයෙන් බලන දේවල් තමයි නිරෝගී පුද්ගලයෙක් වෙන්න ඕනේ. ඒතකොට බෙහෙත් භාවිතා කරන මෑත කාලය තුල බෙහෙත් ගත පුද්ගලයෙක් වෙන්න බෑ. ඖෂධ ලබා ගත පුද්ගලයෙක් වෙන්න බෑ. නිරෝගී පුද්ගලයෙක් වෙන්න ඕනේ. ඒ වගේම තමයි ඒ උස බර කියන ඒවාත් එතනදී බලනවා. උසට සැලෙන බරක් තියෙන්න ඕනේ. ඒ නිරෝගී පුද්ගලයෙක් වෙන්න ඕනේ. ඒ වගේම තමයි කලින් දවසට නිදිමල්ල වගේ දේවල් තිබුණොත් එහෙම රුධිරයේ ඝනත්වය අඩු වීම නිසා යා රුධිරය දෙන්න බැරි වෙලා යනවා. එතකොට ඒ ඊට පස්සේ ප්‍රෙෂර් එක පරීක්ෂා කරලා බලනවා. මේ විවිධ දේවල් පරීක්ෂා කරලා වෛද්‍යරේ පරීක්ෂා කරලා බලලා තමයි එයා ලේදයන් දෙන්න සුදුසු පුද්ගලයෙක්ද නැද්ද කියලා තීරණය කරන්නේ. ඉතින් ඒ වගේම තමයි එයාගේ ක්‍රියාකලාපයත් මෙතනදී වැදගත් වෙනවා. එයා සමාජයේ ජීවත් වුණේ කොහමද? එයා යහපත් කල්කිරියාවෙන් ජීවත් වෙච්ච කෙනෙක්ද? එයා යහපත් කල්කිරියාවෙන් ජීවත් වෙච්ච කෙනෙක් නම් ගණිකාවන් ඇසුරු කරන එකට ඒ වගේ වෘත්තීන් වල දෙන කෙනෙක් නම් එයාගෙන් ලේ ගන්නෙත් නැහැ. ඉතින් බලන්න ලේ දෙන්නත් අපි හොඳින් ජීවත් වෙනවා. එහෙම නැතුව ලේවත් ගන්න. එහෙනම් මේ ලේ දන් දෙන්න පුළුවන් මට්ටමේ අපි සමාජයේ හොඳින් ජීවත් වෙන්න ඕන කියන එකත් මෙතනදී ඉතාමත්ම වැදගත් වෙනවා. ඊට අමතරව තව බලන දේවල් ගොඩක් තියෙනවා. මේ ඕගොල්ලන්ට මෙතන මේ දාලා තියෙනවා මේ රෝගී තත්ත්වයන් ගැන අහලා තියෙනවා, ඉන්නත් ලබා ගැනීම ගැන අහලා තියෙනවා. ඒ විස්තර ටික මෙතන තියෙනවා. මේ පත්‍රිකාවක් මේ ලේ දන් දීමේ යන කෙනා, ලේ ලබා දෙන්න යන කෙනා මේ පත්‍රිකාව සම්පූර්ණ කරන්න ඕනේ. මේ සම්පූර්ණ කරලා ලබා දුන්නාම ඒ අනුව තමයි යාට ලේ දන් දෙන්න පුළුවන්ද නැද්ද කියන එක තීරණය කරන්න. ඉතින් මෙතනදී බොරු වාර්තා දීලා වැඩක් නැහැ. බොරු වාර්තා දුන්නා එතනදී ලේ පරීක්ෂා කරලා බලනවා මේ ලේ බැංකුව. ලේ බැංකුව කියලා කියන්නේ බ්ලඩ් බැංක්. නේද? අපි සල්ලි තැන්පත් කරන බැංකුවේනේ. ඒ වගේ ලේ තැන්පත් කරන තැනට අපි ලේ බැංකුව කියලා කියන්නේ. ඒ ලේ බැංකුව තුළදී මේවා නැවත පරීක්ෂාවකට ලක් වෙනවා. එතන ඒවා අනිවාර්යයෙන්ම ඉවත් කරනවා. ඉතින් මේ ලේ දන් දෙන්න ගියාම දුවේ පුතේ මේ වගේ මේ පොතක් නිකුත් කරනවා. ඔයගොල්ලන්ට කවදා ලේ දන් දෙන්න ගියාම මේ වගේ පොතක් ලබා ගන්න පුළුවන් වේවි. එතකොට දැන් මේ මෑත කාලය තුල මේ පරිගණකගත කිරීමකුත් සිදු වුණා. නමුත් දැන් නම් මම මෑතකදීම දැක්කේ නැහැ පරිගණකගත කිරීම ක්‍රියාත්මක වෙනවා. එතකොට මේ පොතේ ජාතික රුධිර පාරවිලයන් සේවය කියලා ගහලා තියෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශයට මේක අයිති. එතකොට මෙතනේ විස්තර ටික ඒ ලේ දන් දෙන පුද්ගලයාගේ විස්තර ටික තියෙනවා. මෙතන ඕනනම් එයාගේ ඡායාරූපයක් අලව ගැනීමේ හැකියාවක් තියෙනවා. මේක නම් අලවලා නැහැ. ඊට පස්සේ ලේ දන් දෙන්න ගියාම මෙන්න මේ වගේ විස්තර ඇතුළත් කරනවා. විස්තර ඇතුළත් කරන. එතකොට මෙතනින් බලා ගන්න පුළුවන් කීප සැරයක් කී වතාවක් මේ ලේ දන් දීමට එයා සහභාගී වෙලා තියෙනවද කියලා. ඉතින් මේ පුරුවන් කාලයක් වුණාම ඕගොල්ලන්ටත් මේ ලේ දන් දීම සිදු කරන්න පුළුවන්. ඉතින් ඒ සඳහා අවශ්‍ය සුසුකම් ටික පවත්වා ගන්න ඕනේ. නිරෝගීව ජීවත් වෙන්න ඕනේ. යහපත් කල්කිරියාවෙන් ඉන්න ඕනේ. එහෙම නැතුනොත් ලේවත් වෙන්න ඉන්නේ නැහැ කියන එකත් මතක තියාගන්න ඕනේ. හරි. ඊළඟ අපි කතා කරමු දුවේ පුතේ මේ රුධිර ශ්ලේෂණය පිළිබඳව. රුධිර ශ්ලේෂණය. මොකක්ද මේ රුධිර ශ්ලේෂණය කියලා කියන්නේ? ඒ පාරවිලේනයක රුධිරය. ඒ කියන්නේ එක් පුද්ගලයෙක් විසින් තවත් පුද්ගලයෙකුට ලබා දුන රුධිරය පාරවිලේනයක රුධිරය ප්‍රතිග්‍රාහකයාගේ ඒ ලේ ලබාගත් පුද්ගලයාගේ ශරීරය තුලදී පැටිදි බවට පත්වීම තමයි රුධිර ශ්ලේෂණය කියලා කියන්නේ. මේ රුධිර ශ්ලේෂණය සිදු වුණොත් මොකද වෙන්නේ දුවේ පුතේ? ඒ රුධිර ශ්ලේෂණය සිදු වූ පුද්ගලයා මරණයටපත් වෙනවා. මිය යනවා. එනවා මේ රුධිර ශ්ලේෂණය කියන්නේ භයානක තත්ත්වය. ලේ කැටි ගැසෙනවා. ඒතකොට මේ රුධිර පරිවහන ක්‍රියාවලිය වෙන්නේ ශ්වසන ක්‍රියාවට අදාළ ඒ කාර්ය සිදු වෙන්නේ මරණයටපත් වෙනවා. එහෙනම් මේ රුධිර ශ්ලේෂණය කියන්නේ භයානක තත්ත්වයක්. අර අපි කලින් කතා කර රුධිර ගන්න ගලපන්නේ නැතුව රීසස් සාධකේ ගලපන්නේ නැතුව රුධිර පාරවිලේනය කළොත් එහෙම මේ රුධිර ශ්ලේෂණය කියන ක්‍රියාවලිය සිදු වෙනවා. ඒ නිසා තමයි දුවේ පුතේ අර රීසස් සාධකයේ කියන එක හොයාගන්න කලින් ඒ රුධිර පාරවිලේනය කළාම මිනිස්සු මිය ගියේ. ඉතින් දැන් එහෙම වෙන්නේ මේ සියලු දේවල් ගලපලා තමයි ලේ දන් දීම රුධිර පාරවිලේන කිරීම සිදු වෙන්නේ. ඊළඟ දුවේ පුතේ මේ තුවාලයක් සිදු වුණාම මොකක්ද අපි කරනවා වෙනවා කිව්වේ? ඒ රුධිර වාහිනිය බිඳලා ගිල්ලන් තියෙන ධමනියක් බිඳලා ගිහලා තියෙන්නේ සිරාවක් වෙන්න පුළුවන් එක කැඩලා බිඳලා ගිහලා තියෙන්නේ. එතන රුධිර පට්ටිකා බිඳ වැටලා රසායනික ක්‍රියාවලියක් සිදු වෙලා රුධිර කැටියක් සෑදිලා අර රුධිර වහනය නවත්වනවා. එතකොට මේක රුධිර ශ්ලේෂණ ක්‍රියාවලියට වඩා වෙනස් ක්‍රියාවලියක් කියලා මතක තියාගන්න ඕනේ. ඉතින් මම අර කලින් කිව්වේ ධමනියක් කැපුණාම රුධිරය විදිනවානේ. ඒතකොට නමුත් මේ
මේ රුධිර පට්ටිකාමකින් මේක යථා තත්ත්වයට පත් කරනවා. හැබැයි සමහර අවස්ථාවක එහෙම බැරි වෙන්න වෙන පුළුවන්ලා තියෙනවා. තා ගැඹුරු තුවාල සිදු වුණාම, ලොකු තුවාල සිදු වුණාම සමහරට ඒ රුධිර පට්ටිකාවන්ට මේ රුධිර වහය නවත්තන්න බෑ. ඒ වුණොත් එහෙනම් මොකද වෙන්නේ? අදින් රුධිර වහන නිසා මේ යාම මරණයටපත් වීම සිදු වෙන්න පුළුවන්. විශේෂයෙන්ම ඇක්සිඩන්ට් වගේ දේවල් වලදී කියන්නේ අධික රුධිර වහනය වීම නිසා මරණයටපත් වුණා කියලා. ඉතින් ඒ වගේ අවස්ථාදී ඒක නවත්තන්න වහාම රෝහල්ගත කිරීමක් සිදු කරන්න ඕනේ. ඉතින් ඒ වගේ හදිසි අනතුරක් වුණාම අපි හොඳට හිතා ගන්න ඕනේ දැන් මේ වගේ දේවල් වලදී අපි මේ ජීවිතේට වැදගත් කරන දේවලුත් හිතර ගන්න ඕනේ. දැන් අනතුරක් රතයක් අපි දැන් වාහන අනතුරක් වුණාම මුලින්ම කවුරු ගැනද බලන්න ඕනේ? වාහන ගැනද? පාර ගැනද? හැප්පිච්ච ගස් ගැනද? නැහැ. මුලින්ම බලන්න ඕනේ තුවාල වෙච්ච පුද්ගලයෝ ගැන. ඒ තුවාල වෙච්ච පුද්ගලයෝ හරි ඉක්මනින් රෝහල්ගත කිරීම තමයි කරන්න ඕනේ. ඊට පස්සේ තමයි ඊටු සියලු දේවල් බලන්නේ. දැන් අපේ රටේ අනතුරක් වුණාම මොකද වෙන්නේ? අනතුර කරපු එක පස්සෙන් ඉරවනවා, අර එහෙම කරනවා, අර මිනිස්සු ගැන බලන්නේත් නැහැ. ඉතින් එහෙම නෙවෙයි. අනතුරක් වුණා නම් මුලින්ම බලන්න ඕනේ තුවාල වෙච්ච අය. තුවාල වෙච්ච අය රෝහල්ගත කළා තමයි ඊටු සියලු දේවල් ගැන අවධානය යොමු කරන්න ඕනේ. ඒවා තමන්ගේ ජීවිතයට වැදගත් වෙන දේවල් ඒවා මතක තියාගන්න ඕනේ. මොකද මේ අධික රුධිර වහනයක් වෙනවා නම් එයා ඉක්මනට රෝහල්ගත කරොත් බොහෝ විට එයාගේ ජීවිතය බේර ගන්න පුළුවන්කම ලැබෙයි. ඉතින් ඒවා වැදගත් දේවල්. ඊට පස්සේ දුවේ පුතේ ඔන්න ඒ අපි කිව්වේ මේකෙන් අපි මේ පාඩම් වලින් අපේ ජීවිතයට එකතු කර ගන්න ගොඩක් දේවල් තියෙනවා කියලා. එහෙමනම් අන්න ඒ වැදගත් කොටසට නැවතත් අපි ඉරවා රුධිර සංසරණ පද්ධතිය මනා ලෙස පවත්වා ගැනීමට අනුගමනය කළ යුතු යහපත් පුරුදු. මේ රුධිර සංසරණ පද්ධතිය මනා ලෙස පවත්වා ගන්න හොඳින් පවත්වා ගන්න අපි අනුගමනය කරන්න ඕන යහපත් පුරුදු මොනවද කියන එක තමයි අපි ඊළඟට කතා කරන්න යන්නේ. මේක ඔබේ ජීවිතේට ඉතාමත් වැදගත් වේවි. ඔබේ රුධිර සංසරණ පද්ධතිය හොඳින් පවත්වා ගත්තොත් ඔබට ගොඩක් කල නිරෝගීව ජීවත් වෙන්න හැකියාව ලැබෙයි. පළවෙනි එක තමයි මේ සැහැල්ලු මනසකින් ජීවත් වෙන්න ඕනේ. අධික පීඩනයෙන් ආතතියෙන් ප්‍රශ්න වලින් ඉන්නවා නම් ඒක මේ අධිරුධිර පීඩනයේ වගේ තත්ත්වවලට හේතු වෙලා රුධිර සංසරණ පද්ධතියට අයහපත් තත්ත්ව ඇති කරන්න පුළුවන්. එවන අපි නිතරම යහපත් මනසකින් ජීවත් වෙන්න ඕනේ. භාවනා වගේ දේවල් කරලා අපිට මේ මනස යහපත් තත්ත්වයට පත් කර ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම වුණා ව්‍යායාම. අපි නිරන්තරයෙන්ම මේ ව්‍යායාම වගේ දේවල් වල යෙදෙන්න ඕනේ. ඇවිදින්න ඕනේ. දැන් අපි දැකලා තියෙනවා පාසලට ළමයි යහම බස් එකකින් බැස්සම මේ ටික බොහොම මේ අලස විදියට තමයි එන්නේ. බොහොම අලස විදියට. එහෙම නෙවෙයි. වේගයෙන් පන්ති කාමරයට ඇවිදගෙන එන්න ඕනේ. ඒ උදේ පාන්දර ඒ විදිහට උද්‍යෝගිමත් වේගයෙන් ඇවිදගෙන ආවොත් එහෙම මේ රුධිර සංසරණ පද්ධතියේ ව්‍යායාමයක් ලැබෙනවා. හෘදයේ ව්‍යායාමයක් ලැබෙනවා. ඒතකොට මේ රුධිර පොම්ප කිරීම හොඳින් සිදු වෙනවා. ඒතකොට මේ දවසම උද්‍යෝගයෙන් ගත කරන්න හැකියාව ලැබෙනවා මේ උදේ පාන්දර ඒ විදිහට හොඳින් වේගයෙන් ඇවිදලා කරලා ව්‍යායාමයේ යෙදවනවා. ඉතින් ඒක ඒ විදිහට කරන්න ඕනේ. ඉතින් එහෙම කරන්න හිතා ගන්න ඒවා වැදගත් දේවල් ජීවිතේට කියලා එකතු කරගන්න. ඒ වගේම තමයි මේ හොඳ ආහාර පුරුදු මගින් BMI body mass index මේ ශරීර දර්ශනය කියන එක උසට ගැලපෙන බරක් තියා ගන්න ඕනේ. උසට ගැලපෙන බරක් පවත්වා ගන්න මේක අපිට ගණනය කරන්න පුළුවන්. ඒක ඔයගොල්ලෝ පසුව අපි කතා කරමු. එතකොට මේ උසට ගැලපෙන බරක් ඥාවෙ දැක්කමත් තියෙන උසට ගැලපෙන බරක් තියෙනවද කියන එකනේ. ඉතින් මේ විදිහට උසට ගැලපෙන මහත බර ඒවා පවත්වා ගැනීම මේ රුධිර සංසරණ පද්ධතිය යහපත්ව සෞඛ්‍යමත්ව පවත්වා ගන්න වැදගත් වෙනවා. ලුණු භාවිතය අඩු කිරීම salt ලුණු. එතකොට මේ ලුණු භාවිතය පුළුවන් තරම් අඩු කරන්න ඕනේ. අපි දන්නවා අපි ආහාර වලට ගොඩක් ලුණු එකතු කරනවා. සාමාන්‍ය ශ්‍රී ලංකාවේ අපි මේ ආහාර වලට වැඩි වශයෙන් ලුණු එකතු කරනවා. එහෙම නමුත් අපි පුළුවන් තරම් මේ ලුණු භාවිතය අඩු කිරීම මේ රුධිර සංසරණ පද්ධතියේ යහපත් පැවැත්මට හේතු වෙනවා කියන එක මතක තියාගන්න ඕනේ. ඒ වගේම තමයි අධිරුධිර පීඩනයේ දියවැඩියාව වගේ රෝග තියෙනවා. මේ සමහර අයට මේ හයි ප්‍රෙෂර්, බ්ලඩ් ප්‍රෙෂර්, මේ දියවැඩියාව, ඩයබටිස් මේ වගේ රෝග තියෙනවා. ඉතින් මේ රෝග බටහිර විද්‍යාව, වෛද්‍ය විද්‍යාවට අනුව සම්පූර්ණයෙන් සුව කරන්න බෑ. හැබැයි පාලනය කරන්න පුළුවන්. එහෙමනම් මේ ආහාර පුරුදු සහ මේ ඖෂධ මගින් මේ අධිරුධිර පීඩනය සහ දියවැඩියාව වගේ රෝග අපි පාලනය කරන්න මතක තියාගන්න ඕනේ. ඒවා තියෙනවා නම් ඒවා පාලනය කරගන්න ඕනේ. ඒ වගේම තමයි එළවලු සහ පළතුරු වැඩියෙන් අනුභව කිරීම. එළවලු සහ පළතුරු වැඩියෙන් අනුභව කිරීම. අපේ ආහාර වලට අපි අනිවාර්යයෙන්ම එළවලු සහ පළතුරු එකතු කර ගන්න ඕනේ. අපි ගොඩක් අඩුයි මේ එළවලු එකතු කර ගන්න, පළතුරු එකතු කර ගැනීම ගොඩක් අඩුයි. ගොඩක් කරලා කන්නව නැහැ. ඒකද ඉතින් ලොකු අවධානයක් යොමු කරන්නේ නැහැ. නමුත් හොඳට හිතා ගන්න මේ පළතුරු අනුගමනය කිරීම මේ රුධිර සංසරණ පද්ධතිය යහපත් සෞඛ්‍යමත් පැවැත්ම ඉතා වටනවා. ඒ වගේම තවත් ගොඩක් දේවල් වලට මේ පළතුරු අනුගමනය කිරීම වැදගත් කියන එක මතක තියාගන්න ඕනේ. ඒ වගේම තමයි තෙල් සහිත ආහාර පාලනය කිරීම. මේ ගොඩක් දෙනෙක් රයිස්, කොත්තු ඒ වගේ දේවල්, රෝල්ස් වගේ දේවල් තෙල් අධික ආහාර බැඳුම් වලට වැඩි ප්‍රියතාවයක් දක්වනවා.
හැබැයි ඒවා මේ රුධිර සංසරණ පද්ධතියට අහිතක ලෙස බලපාන්න පුළුවන්. මේ කොලෙස්ටරෝල් වැඩි වුණාම ලේ කැටි ගැසීම් වගේ දේවල් වෙන්න පුළුවන් නේද? මේ heart attack වගේ දේවල්, හෘදයාබාධ වගේ දේවල් ඇති වෙන්න මේ තෙල් අධික ආහාර ලබා ගැනීම හේතු වෙන්න පුළුවන්. ඒ නයි පුළුවන් තරම් මේ තෙල් අධික ආහාර අඩු වෙන අනුගමනය කරන්න හිතට ගන්න ඕනේ. ඒ වගේම තමයි ධූමපානයෙන් හා මත්පැන් පානයෙන් අයින් වීම. මේ ධූමපානය නිසා මේ පෙනහැලු වලට ගොඩක් මේ ගැටලු ඇති වෙනවා. ඒ වගේම තමයි හෘදය සම්බන්ධව විවිධ ගැටලු මේ ඇති වෙන පුළුවන්, සෛල විනාශ වෙනවා. එවනම් මේ ධූමපානය, මත්පැන් පානය වගේ වැරදි පුරුදු වලින් සම්පූර්ණයෙන්ම අයින් වෙන්න පුළුවන් නම් මේ රුධිර සංසරණ පද්ධතිය ඉතා වැඩි කාලයක් නිරෝගීව පවත්වාගෙන යන්න ඔබට අවස්ථාව ලැබෙනවා. එහෙනම් තරයේ හිතර ගන්න ඕනේ මේ ධූමපානයෙන් මම අයින් වෙනවා, කවදාවත් මම ධූමපානය කරන්නේ නැහැ. මත්පැන් පානයෙන් මම ඉවත් වෙනවා, කවදාවත් මම මත්පැන් පානය කරන්නේ නැහැ. මගේ සෞඛ්‍ය තත්ත්වය මම හොඳ යහපත්ව පවත්වා ගන්නවා කියලා. ඒ වගේම තමයි හෘදයාබාධ, දියවැඩියා වගේ දේවල් පරම්පරාවෙන් උරු වෙන්න පුළුවන්. නේද? දැන් පරම්පරාවෙන් ගොඩක් ඇර ධනය, අල්ලි නේද? බලව්, ඒ වගේ වල් වාහනේ මුරුම් වෙනවනේ. සමහර අය පරම්පරාවෙන් උරුම් වෙන ලෙඩ රෝග. නේද? ඒතකොට ලෙඩ රෝග උරුම් වෙන්න පුළුවන් මේ පරම්පරාවෙන්. ඒතකොට මේ දියවැඩියාව කියන එක පරම්පරාවෙන් එන්න පුළුවන්. හෘදයාබාධ කියන එක පරම්පරාවෙන් එන්න පුළුවන්. ඒ කියන්නේ දාසීයා ඒ කට්ටියට මේ හෘදයාබාධ තියෙනවා නම් මේ අපිටත් හෘදයාබාධ එන්න තියෙන ඉඩකඩ වැඩි. පාරම්පරික වෙනවා මේ. දියවැඩියාවත් එහෙමයි. දියවැඩියාව මේ පරම්පරාවේ ගොඩක් දිනකට තියෙනවා නම් අපිටත් එන්න තියෙන හැකියාව වැඩි. එහෙම නැති ඒක වළක්ව ගන්න අමාරුයි. ඒක යානමය පාලනය කරන තත්ත්වයක්. එහෙනම් දැන් මම මොකද්ද කරන්න ඕන? දුක් වෙවි ඉන්නවද? අනේ මටත් දැන් හැදේ කියලා නෑ. එහෙනම් වෛද්‍ය උපදෙස් අරගෙන ඒක පාලනය කරගන්න, ඒක අවම කරගන්න අවශ්‍ය ක්‍රියාමාර්ග අපි ගත්තාම ඒවා පාලනය කරගන්න පුළුවන් ගැටලුවක් වෙන්නේ නෑ. එහෙනම් ඒකන විමසිලිමත් සැලකිලිමත් වෙදීම තමයි මෙතනදී වැදගත් වෙන්නේ. හරිද? ඒ පුතේ එහෙමනම් මම හිතන්නේ අපි දැන් මේ රුධිර සංසරණ පද්ධතියට අදාළ කොටස් ටික සම්පූර්ණයෙන් වගේ කතා කළා. ඔයගොල්ලන්ට මේ හා සම්බන්ධ මොන හරි ගැටලුවක් තියෙනවා නම් දැන් ඉදිරිපත් කරන්න පුළුවන්.